හොඳයි. ඔබ දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ දෙවන මොඩල් පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය විවරණය කිරීම සම්බන්ධයෙන් තමයි ඔබ අවධානය යොමු කරන්නේ. right එතකොට අපිට අපි බහුවර්ණ පේපරේ සම්පූර්ණයෙන්ම විවරණය කරලා මේ වෙන විට අප්ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට දැන් අපිට අවධානය යොමු කරන්න තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා පේපර් එකට. අපි ඒකේ පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කොතේ xy2 හා xz3 කියලා දිනවල මූල ද්‍රව්‍යයන් x කියන මූල ද්‍රව්‍යයෙන් සෑදෙන වායු දෙකක් තෝ. ඒතර x කියන මූල ද්‍රව්‍යයෙන් හැදිච්ච වායු දෙකක් තියෙනවා. එකක් xy2 අනිත් එක xz3. දැන් ඒතර 2 3 කියන ඉලක්කම් දෙක දැක්ක ගමන් කෙනෙක්ට මතක් වෙන්න ඕනේ මේ x කියන එක ගැලපෙන දැන් සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් කියන එකත් ඇත්තටම ගැලපෙනවා. හැබැයි SO2 කිව්වොත් එහෙම ඉතින් ඔක්සිජන් ගෙම්ම වෙන්න බෑ. මෙතන තියෙන y සහ z. ඒතර ඒක අනිවාර්යෙන්ම වෙනත් මූල ද්‍රව්‍යයකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එකක් පොඩ්ඩක් ඔලුවට ගන්න ඕනේ. ඒතර මේක සල්ෆර් වීල අපිට ගන්න බෑ. දෙක තුන තිබිච්ච පළියට මොකද මෙතන y සහ z වෙනස්. එතකොට අංක 2 සහ අංක 3 එන විදිහට වෙනත් මූල ද්‍රව්‍යයකට සම්බන්ධ වෙනවා නම් වායු දෙකකුත් තියෙනවා නම් ඒක අමතරව ආයි දකුණු පැත්තේ කියලා තියෙනවා කාමරෂ්ණත්‍ය x කියන එක වායුවක් ලෝ. ඒතර ඒක දීපරමාණුක අණු හදනවා x2 y2 සහ z2 විදියට. එහෙමත් කියනවා නම් දැන් ඔබ හිතන්න ඕන මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට නයිට්‍රජන් සම්බන්ධ වායු දෙකක් වෙන්න ඕනේ. එතකොට අපි චොට්ටක් පල්ලෙහාට කතා කරගෙන යමු. දැන් xy2 xz3 යන දෙකම z2y වල දියවෙමින් ආම්ලික සහ වාෂ්පක ද්‍රාවණ සාධනවා කියලා කියලා තියෙනවා. එතකොට ඔබ දන්නවා නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් එකක් තියෙනවා. NO2 වගේ එකක් දිය කරාට පස්සේ වතුරේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවෙන් HNO2 HNO3 දෙන්නම හදනවා. ඒතර ඒක පොඩ්ඩක් ගැලපෙනවා. ඊට අමතරව ඔබ තේරුම් ගත යුතු කාරණාව තමයි NH3 කියන එක වතුරේ දියුණුවත් ඇමෝනියා කියන එක වතුරේ දියුණුවත් හදන්නේ. එතකොට බාෂ්පික ද්‍රාවණය. right? okay. අපි චොටක් බලමු ඒ අනුව මම xy2 සඳහා ඔබට යෝජනා කරන්නේ NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් xz3 සඳහා ඔබට යෝජනා කරන්නේ ඇමෝනියා. එතකොට අපි බලමු මේ එක එක ඒවා මේ concept එකට ගැලපෙනවද කියලා. xy2 හා xz3 කියන දෙකම z2y වල දිය වෙනවා. එතකොට xy2 කියන එක නේද NO2 xz3 කියන මම ඔයාලට කියන්නේ ඇමෝනියා කියලා. එතකොට දෙකම අපි දිය කරනවා z2y. දැන් මොකද z2y වෙන්නේ? එතකොට දැන් xy2 xz3 කිව්වම පොතේ හොඳට බලන්න ඕනේ. දැන් xy2 කියන එක නම් මම ගන්න NO2 කියලානේ. හරි. xz3 කියන එක නා ගන්න ඇමෝනියා. එතකොට මේ දෙකම දැන් මේගොල්ලෝ කියන විදිහට දිය කරන්නේ z2y වල. එතකොට z කියන එක නාට ගැලපෙන්නේ z2y කිව්වොත් z කියන එක නාට මම ගලපන්නේ හයිඩ්‍රජන්. එතකොට මේක H2O වල තමයි දිය වෙන්නේ. එතකොට NO2 කියන එක නා එතකොට ජලය දිය කරාම HNO2 HNO3 හදනවා. හරි. දැන් ඔබ දන්නවා නයිට්‍රජන් ගත්තම පොතේ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගොඩක් තියෙනවා. හැබැයි නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගොඩක් තිබුණට නයිට්‍රජන් වල ධන 4 ඔක්සිකරණ අවස්ථාවෙන් හදන ඔක්සියාම්ල දෙකම හැදෙන්න ඕන. right ඒක තමයි වැදගත්. NO2 කියන එක නා වතුර දිය කරාම හදන HNO2 සහ HNO3. ඒතර ඔබ දන්නවා නයිට්‍රජන්ගේ හදන්නේ ඔක්සයිඩ් වර්ග NO2 කියන ඔක්සයිඩ් එක අපි දන්නවා යාට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර NO2 කියන ඔක්සිකරණයේ තියෙන ධන 4 ඔක්සිකරණ අවස්ථාවක් මතක තියාගන්න. ඒතර ඔබ දන්නවනේ HNO2 සහ HNO3 තමයි නයිට්‍රජන් තියෙන ඔක්සියාම්ල දෙක. එකක් ඉන්නේ ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ. අනිත් එක ඉන්නේ ධන 5 ඔක්සිකරණ අවස්ථාව. හරි? මේක තමයි වැදගත්. නයිට්‍රජන් වල එක ඔක්සිකරණ අවස්ථාවක් ධන 3. නයිට්‍රජන් වල අනිත් ඔක්සිකරණ අවස්ථාව ධන 5. ඒතර නයිට්‍රජන් හතර ඔක්සියාම්ල දෙක HNO2 HNO3 මේ දෙක ඔක්සියම්. එතකොට දැන් නයිට්‍රජන් වල ඉන්න ඔක්සයිඩ් ගොඩක්. දැන් නයිට්‍රජන් වල එකක් තමයි NO2 කියලා කියන්නේ. NO2 කියන්නේ එක ජාතියක ඔක්සයිඩ් එකක්. ඊට අමතරව යාට තව තියෙනවා NO. තව තියෙනවා N2O වගේ ඔක්සයිඩ් එකක් එයා හදනවා. තව මොනවද අපිට හදන්න පුළුවන්? තව අපිට පුළුවන් N2O3 බලන්න. right N2O3 කියලා ඔක්සයිඩ් එකක් තියෙනවා. ඒතර නයිට්‍රජන් මේ වගේ ඔක්සයිඩ් ගොඩක් තියෙනවා. හැබැයි ඔය හැම ඔක්සයිඩ් එකක්ම වතුරදී වෙන ආම්ලික ද්‍රාවණ හදන්නේ නැහැ පොතේ. ඒක තමයි වැදගත්.
ඔබ තේරුම් ගත යුතුයි මෙතන තියෙන NO සහ N2O කියන දෙන්නම උදාසීන ඔක්සයිඩ් දෙකක් පොතේ. N2O3 තව අපිට ගන්න පුළුවන් නම් N2O5 මෙන්න මේ ඔක්සයිඩ් ටිකනේ තියෙන්නේ නයිට්‍රජන් ට. ඒතර නයිට්‍රජන් තියෙන ඔක්සයිඩ් වලින් මතක තබා ගත යුතුයි NO සහ N2O කියන උදාසීන ඔක්සයිඩ් දෙකක්. හරි මේ දෙක උදාසීන ඔක්සයිඩ් දෙකක්. එතකොට වතුරේදී වුණාම අම්ල හදන්න පුළුවන්. වතුරේදී වුණාම ආම්ලික ද්‍රාවණ හදන්න පුළුවන් මෙන්න මේ තුන් දෙනාට විතරයි නයිට්‍රජන් කිය. හරි. එතකොට නයිට්‍රජන් හදන ඔක්සි අම්ල දෙක ගත්තොත් එකක් HNO2 හදනවා ධන 3 ඔක්සිකරණ අවස්ථාව අනිත් එක HNO3 හදනවා ධන 5 ඔක්සිකරණ අවස්ථාව. ඒතර මේක තමයි යාට හදන්න පුළුවන් ඔක්සිකරණ අවස්ථා දෙකේ අම්ල දෙක. එතකොට දැන් ඔබගෙන් හොවත් N2O3 වතුරේදී කරොත් N2O3 වතුරේදී කරොත් හැදෙන්නේ මොකක්ද? ඉතාලම සරලයි. HNO2 ඉන්නේ ධන 3. HNO3 ඉන්නේ ධන 5. N2O3 වල නයිට්‍රජන් ඉන්නේ ධන කීයද? එක ඔක්සිජන් කෙනෙක් ඍණ 2යි, දෙවෙනි දෙවරක් තුන ඍණ 6යි. එහෙනම් දෙන්නම ධන 6යි. එතන එක්කෙනෙක් ධන 3යි. එතන එහෙමනම් ධන 3 ඔක්සිකරණ අවස්ථාවට දාලා ඔක්සි අම්ලය තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ N2O3 ජලයට දැම්මම හදන්න ඕනේ. HNO2 අන්න එහෙම හිතා ගන්න. එතන ධන 3 ඔක්සිකරණ අංකයට අදාළ ඔක්සි අම්ලය සාදනවා. N2O5 ගත්තම පුතේ මෙයා ඉන්නේ එක ඔක්සිජන් කෙනෙක් ඍණ දෙවරක් 5 ඍණ 10යි මේ දෙන්නම ධන 10. ඒතර එක්කෙනෙක් ඉන්නේ ධන 5යි. ඒතර ධන 5 ඔක්සිකරණ අවස්ථාවට අදාළව තමයි ඊළඟ ඔක්සි අම්ලය හදන්න ඕනේ HNO3. දැන් ප්‍රශ්නේ NO2 කියන එක නෑ ඉන්නේ ධන 4. නයිට්‍රජන් වල ධන 4 ඔක්සිකරණ අවස්ථාවට අදාළව ඔක්සි අම්ලයක් නෑ. නයිට්‍රජන් වල ධන 4 ඔක්සිකරණ අවස්ථාවට අදාළව ඔක්සි අම්ලයක් නෑ. ඉන්නේ ධන 3යි ධන 5යි. ධන 4 කියන එක නැති හින්දා 4ට අඩුවෙන් තියෙන ඔක්සි අම්ලයයි 4ට වැඩියෙන් තියෙන ඔක්සි අම්ලයයි කියන දෙකම හදනවා. ඒ නිසා NO2 වතුරේදී කරාම පුතේ HNO2 HNO3 දෙන්නම හැදෙනවා. හේතුව මෙයා ඉන්නේ ධන 4 ඔක්සිකරණ අවස්ථාව. ඒතර මෙයා ඉන්නේ ධන 3යි මෙයා ඉන්නේ ධන 5යි. ඔක තේරුම් ගැනීම වැදගත්. හරි. රයිට්. ඊට පස්සේ ඇමෝනියා ජලයේදී කරාම හැදෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර ගානේ කියන්නේ වාට එක්කෙනෙක් ආම්ලික ද්‍රාවණයක් හදනවා අනිත් එක්කෙනා වාෂ්පික ද්‍රාවණයක් හදනවා කියලා ඒතර පිළිගන්න වෙනවා ජලයේදී කරාම Z2Y කියන්නේ ජලයනේ ජලයේදී කරාම එතකොට ආම්ලික වාෂ්පික ද්‍රාවණ හදනවා XY2 හි XC ඔක්සිකරණ අවස්ථාව 4 වන අතර XZ3 -3 වේ බලන්න XY2 වල දැන් හරිනේ XY2 කියන්නේ NO2 එතකොට මෙහා ඍණ දෙවරක් 4 මෙහා ධන 4 එතකොට පිළිගන්න පුළුවන් ඇමෝනියා වල හයිඩ්‍රජන් ධන 1ව 3ක් තියෙන. යනවා මෙයා අනිවාර්යයෙන් මොන 3 වෙන්න ඕනද? ඍණ 3 වෙන්න ඕනද? ඒක තාම සරලයි අපිට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියලා තියෙනවා මේගොල්ලෝ Z2Y සහ Z2Y තුල Z2Y තුල කියලා කියන්නේ ජලය තුල XY2 හි ද්‍රාවණයක XZ3 දියවි ප්‍රතික්‍රියා කර XZ4 XY2 XZ4 XY3 සාදයි. එතකොට දැන් ජලය තුල කවුරු දියවීද? NO2 හි ද්‍රාවණයක XZ3 කියන ඇමෝනියා දිය වෙලා හදන්න පුළුවන් දෙන්නෙක් ගැන කියලා තියෙනවා. ඇමෝනියා තු දිය වෙලා හදන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ දෙන්න? එතකොට දැන් ඒක හිතන්න ඕනේ මෙන්න මේ විදියට. බලන්න. දැන් පතේ මේගොල්ලෝ කියන්නේ එතකොට දැන් ඔක හරියට ඉංග්‍රීසි අකුරු ටික ආදේශ කරගත්තොත් ජලීය මාධ්‍යයේදී NO2 ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් නයිට්‍රේට් සාදනවා. ඒක වෙන්න ඕනේ. මොකද දැන් NO2 වතුර දැම්මහම මොකද වෙන්නේ? NO2 වතුරදී කරාම හදනවා ඔක්සි අම්ල දෙකක්. එකක් HNO2 අනිත් එක HNO3. ඒතර ඇමෝනියා ජලීය මාධ්‍යයක තියෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට. හරි. ඒක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියටනේ. ඒතර මෙතන ඉන්න ඇමෝනියම් අයනේ. මෙතන ඉන්නවා NO2-. මෙතන ඉන්නවා NO3-. right එතකොට ඉතින් පැහැදිලිව මේ ඇමෝනියම් කොටස NO2- එක ගියාම ඇමෝනියම් නයිට්‍රේට් හැදෙන්න පුළුවන්. ඇමෝනියම් කොටස නයිට්‍රේට් කොටසත් එක්ක ඇමෝනියම් නයිට්‍රේට් හදන්න පුළුවන්. ඊට අමතරව හයිඩ්‍රජන් ඉන්නවා පොතේ මෙතන. ඒ හයිඩ්‍රජන් ටික තමයි H දෙකක් විදියට මේ හයිඩ්‍රජන් අතර පැටලලා තියෙන යන OH- තියෙනවා. අතර මේ OH සහ H එක්ක ජලය සෑදෙන්න පුළුවන්. ඕක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ ඒ ප්‍රතික්‍රියාවට අදාළව. ඊට පස්සේ පොතේ කියලා තියෙනවා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයකට XZ3 සාන්ද්‍ර තත්ත්වයට යොමු විට තද නිල් පාට ද්‍රාවණයක් සෑදෙනවා. මේක පැහැදිලි.
කොපර් සල්ෆේට් ද්‍රාවණයකට ඇමෝනියා දැම්මට පස්සේ අපි දන්නවා හැදෙන්නේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් සල්ෆේට්. කොපර් හයිඩ්‍රොක්සයිඩ් වලට ඇමෝනියා යවුවාම සංගත සංකීර්ණයක් සාදනවා කොපර් ඇම්මීන් සංකීර්ණය. අර සාමාන්‍ය කොපර් ඇම්මීන් සංකීර්ණය. CONH342+ සංකීර්ණයේ සාදන OH- දෙකක් ඉවත් වෙනවා. එතකොට මේක තමයි ප්‍රතික්‍රියාව. ඒ D කියන කොටසට අදාළව. ඊළඟට කියලා තියෙන E XY2 කියන්නේ NO2 Z2 කියන්නේ ජලය තුළට යවුවහම අම්ල මිශ්‍රණයක් ලැබේ. හරිනේ. NO2 ජලයට දැම්මහම අම්ල මිශ්‍රණයක් හම්බ වෙනවා. HNO2යි HNO3. ඒක පැහැදිලි. ඊට පස්සේ කියලා තියෙන පොතේ XY2 XZ3 අඳුර ගන්න. හරි. XY2 අඳුර ගන්න පුළුවන් ඇමෝනියා NO2. එතකොට XZ3 කියන්නේ ඇමෝනියා. වර්ණයේ විදිහට ගත්තොත් දුඹුරු සහ වර්ණ වෙන්න ඕනේ. හරි නේද? right. ඒතර ADE සිදුවන ප්‍රතික්‍රියා සඳහා තොරතුරු රසායනික සමීකරණ දෙන්න කියලා තියෙනවා. සමීකරණ දෙක දීලා තියෙනවා. ලකුණුත් සමග ඔයාලා හරියට ලියා ගන්න පුළුවන්. XZ2 XZ3 වායු වල වර්ණ XY2 කියන්නේ NO2 දුඹුරු පාටයි පොතේ. ඊට අමතරව XZ3 කියන්නේ ඇමෝනියා අවර්ණයි. හැබැයි ඔබ දන්නවා නිශ්චල ප්‍රතිකාරකයේ සමග දුඹුරු අවක්ෂේපයක් ලබා දීම සහ බාෂ්පික වායුව. හරි ලිට්මස් කඩදාසියේදී බාෂ්පික වර්ණ පෙන්වනවා. ඉතින් ඒක තවත් දැනගන්න ඕනේ. මේක තමයි එතකොට පළවෙනි කොටසට අදාළව පිළිතුර වෙන්න ඕනේ. හරියට ලියා ගන්න ලකුණුත් එක්ක. හරි. හරි දැන් එතන අපි ප්‍රශ්නේ කියලා තියෙන්නේ පුතේ ෆෙරස් ඔක්සලේට් සම්බන්ධ ගැටලුවක්. එතකොට Z කියලා සංයෝගයක් තියෙනවලු සූත්‍රයක් දීලා දිනවා. සංයෝගය රත් කරාම කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියන දෙන්නම මුක්ත කරනවා කියලා තියෙනවා. එතකොට පූර්ණ තාපයෝජනයට ලක් කරොත් Z වල 3.6 ග්‍රෑම් ප්‍රමාණයක් ලැබෙනවලු. කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කියලා දෙන්නත් හම්බ වෙනවලු 896 ඝන සෙන්ටිමීටර් මිශ්‍රණය. එතකොට පුතේ මේකේ තාපයෝජන සමීකරණය අහනවා කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රණයේ මවුල ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. ඉතින් ඉතාලම සරලයි. දැන් පුතේ අපි තාපයෝජන සමීකරණය ලිව්වොත් FeC2O4.xH2O රත් කරාම යකඩ ඔක්සයිඩ් එක ඉන්න ඕනේ. කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රණයක් වෙන ඔක්සලේට් රත් කරාම ඔබම ඉනෝගනික් වලදී ඔබට මේක කියලා දීලා තියෙනවා. කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රණයක් වෙන රත් කරාම ඊට අමතරව ජලය සෑදෙනවා. එතකොට මේ මිශ්‍රණයේ පරිමාව 896 ඝන සෙන්ටිමීටර් මේ සමීකරණය ඉරන් ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට අමතරව පුතේ එතන ඒගොල්ලෝ සම්මත තත්ත්වයටදී මේ දෙන්න එකතු කරගෙන තියෙනවා. මේ දෙන්නගේ පරිමාව 896 ඝන සෙන්ටිමීටර්. අපි දන්නවා සම්මත තත්ත්වයටදී සහ සමතුලිතත්වයේ සම්මත පීඩනයේදී මොළ පරිමාව ගෑස් එක පරිමාව මවුල එකයිනේ. මවුල එක පරිමාව 22400ක් වෙනවා. 22.4 ගන්න ඩෙසිමීටර්. එතකොට මේ දෙන්නගේ 896 කියන දෙන්නගේ මවුල ප්‍රමාණය ඉන්න ඕන. ඒ කියන්නේ 20400 ඝන සෙන්ටිමීටර් කියන්නේ මවුල එකයි. එහෙමනම් 896ක් කියන්නේ 896 20400 බෙදලා 0.4ක් වෙනවා. ලකුණු 5ක් දෙනවා ඒකට. එතකොට මේ දෙන්නම හැදෙන්නේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයකට. එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය හැදෙන නිසා මෙයාගේ මවුලයි මෙයාගේ මවුලයි සමාන වෙන්න ඕන. මුළු මවුල ගන්න 0.4 නිසා 0.2 බැගින් වෙන්න ඕන. ඒ නිසා එක හොයනකොට ලකුණු 5ක් වෙනම දෙනවා. හරිනේ? right. ඊට පස්සේ අපි යමු ඒකේ ඊළඟ කොටසට. ඊළඟ කොටස පොතේ අහලා තියෙන්නේ. right. ඊළඟ කොටසට අපි ගියොත් x අගය ගණනය කරන්න එක තමයි කියන්නේ. right. මේ ගණනය කරන්නේ x වල අගය. දැන් පොතේ දැන් මේකේ ගත්ත ස්කන්ධය දීලා තිබ්බනේ 3.6යි කියන්නේ. තරම් කරන්නේ 3.6 බෙදනවා මෙයාගේ මෞලික ස්කන්ධය. මේ කොටස 144යි. මේ කොටස 18යි x. බෙදුවම මේක සමාන වෙන්න ඕනේ කාබන් මොනොක්සයිඩ් මවුල ගන්න. මොකද එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය. මෙතන 0.2 යනවා මෙතන 0.2. හරි? right? okay. ඊට පස්සේ අපි ගියොත් right මෙතන 0.04 එන්න ඕනේ. සමා වෙන්න 0.2 නෙමෙයි 0.04 0.4 නෙමෙයි. මේ 0.02 මෙතන 0.02. මම කලින් ලියුවේ 0.2 කියලා. ඒතර 0.02ක් වෙන්න ඕනේ මෙතන මවුල ප්‍රමාණය එකට එක නිසා. ඒතර අනිවාර්යෙන් මවුල ප්‍රමාණය සමානයි. එතකොට මේක බෙදුවම එනවා x සමානයි 2යි කියලා. හරි. ඒතර මේ ප්‍රකාශන ලකුණු 5යි පිළිතුරු ලකුණු 5යි. ඒතර ලකුණු 10ක් විතර හම්බ වෙනවා. ඊළඟට පොතේ x අගය ගණනය කරන්න කියලා තමයි කියන්නේ මෙතනින් මේ කොටස ඉවරයි. හරිනේ. ඒතර මේ කොටස් ටික තමයි එන්න ඕනේ. x අගය 2යි. මෙන්න මේ ලකුණු ටික දාගෙන මේ උඩ කොටස ලියා ගන්න රෝ ඉලක්කම් තුනට අදාළව. ඊළඟට අපි ගත්තොත් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ පොතේ හතරවෙනි එක. හතරෙන් ප්‍රශ්නේදී කියලා තියෙන්නේ Z නැමැති සංයෝගයකට
sorry ඔක්සිකරණය සම්පූර්ණ වීමට Z එක තවත් 3.6 ග්‍රෑම් ප්‍රමාණයකට 0.02යි ආම්ලික KMnO4 දානවලු. දැන් පොතේ මෙතන විශේෂත්වය තියෙන්නේ. දැන් මේ જાතේ ගණන් අපි කරලා දිනවා පන්ති වල තරම්. දැන් ෆෙරස් ඔක්සලේට් කියන එක කෙනා ගත්තම මෙන්න මේ ෆෙරස් ඔක්සලේට් කියන එක කෙනා ගත්තම මෙයාගේ ඔක්සිකරණය වෙන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අයන් ධන 2. අයන් ධන 2 අපි දන්නවා ඔක්සිකරණය වෙන්න පුළුවන් අයන් ධන 3ට. ඒතර ඒක තමයි පළවෙනි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඊට අමතරව පුතේ මේකේ තියෙන ඔක්සලේට් කොටස C2O4 උත් ඔක්සිකරණය වෙන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වලට. ඒතර එකත් ඔක්සිකරණය වෙන්නේ. ඒතර දෙකයි. ඒතර මේ දෙක එකතු කරා වෙනවා සමස්ත ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේ දෙක එකතු කරලා ගන්න ලකුණු 5යි. ඊට පස්සේ අහලා තියෙන මේක ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මැංගනේට් Mn2+ වෙනවා මේක ලකුණු 5යි. ඊට පස්සේ මේ දෙක තොලිත කරලා ගත්තට පස්සේ එනවා සමස්ත ප්‍රතික්‍රියාව ඔබ දන්නවා මේක 5න් වැඩි කරලා මේක 3න් වැඩි කරලා ගන්න. ඒතර ලකුණු 5ක් එනවා C කොටසට අදාළව. right? ඊට පස්සේ මේකේ ප්‍රශ්නය අහලා තිබුණේ D කොටසට අදාළව අවශ්‍ය වූ KMnO4 පරිමාව අහන්න. ඉතින් මවුල ගන්න දීලා තියෙනවා නම් පුතේ මේක මහා ප්‍රශ්නයක් නෙමෙයි. KMnO4 වල සාන්ද්‍රණය දීලා තියෙනවා. අතනින් අපිට ගන්න පුළුවන් මවුල ප්‍රමාණය. එතකොට දැන් ෆෙරස් ඔක්සලේට් මවුල ප්‍රමාණය අපි දන්නවා. ඒක 0.02කින් ඒක මෙතනින් හොයාගත්තා. එතකොට සමීකරණය බැලුවම පේනවා ෆෙරස් ඔක්සලේට් මවුල ගන්න 5න් බෙදලා 3න් වැඩි කරාම මැංගනේට්ගේ මවුල ප්‍රමාණය එනවා 0.112. ඒතර මැංගනේට්ගේ මවුල ගන්න දන්නවා. සාන්ද්‍රණය දන්නවා නම් අපිට පුළුවන් n සමානයි Cv ට ආදේශ කරන්න. n එක c කින් බෙදුවම අපිට පරිමාව වෙනවා පුතේ 600 ඝන සෙන්ටිමීටර කියලා. හරි මොනවා තමයි පළවෙනි ප්‍රශ්නෙට විසඳුම වෙන්නේ. right අපි යමු ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුව මොකද තියෙන්නේ? කාබනික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. හොඳට කියවන්න ගැටලුව මුලින්. ඒක කියලා දිනවා මෙන්න මෙහෙම. කැපිටල් A නම් එක්තරා කාබනික සංයෝගයක් තියෙනවලු අණුක සූත්‍රයේ C5H11 Br ලු. ඊට මධ්‍යසාරයේ KOH දැම්මහම B ලබා දෙනවලු. හරි. මම මේකේ ව්‍යුහයෙන් මුලින්ම ඔබට අඳින්නම්. දැන් මේකේ අන්තිම කොටසට ගියාම තමයි පුතේ පැත්තරම ස්ට්‍රක්චර් එක තීරණය කරන්න පුළුවන්. මොකද සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වල ෂණික ආවිල්‍යතාවයක් ලබා දෙනවා නම් මේක තෘතීක ඇල්කොහොලයක්. එතකොට ඒක තෘතීක ඇල්කොහොලයක් හැදෙන විදිහට තමයි ඇල්කිල් හේලයිඩේ හදා ගන්න ඕනේ. ඒක අවසාන කොටසෙන් තමයි අත්‍තරම ව්‍යුහයෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. මම දැනට ඔබට අදාළ ව්‍යුහයට සාපේක්ෂව විස්තර කරගෙන යන්නම්. ඒතර පළවෙනියටම කියලා තියෙන පොතේ මම කැපිටල් A ව්‍යුහය මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. ඔය කියන ඔක්කොම ටික ගැලපෙන්නේ නැහැ නැත්තම්. දැන් බලන්නකෝ කැපිටල් A ට මොකද්ද කියලා තියෙන්නේ? C5H11 Br. ඒතර කාබන් 3යි 4යි 5යි. ඒතර H11යි Br ඉන්නවා. මධ්‍යසාරය KOH තා. ඒතර මධ්‍යසාරය KOH දැම්මම මොකද වෙන්න ඕනේ පොතේ? ඒතර මෙතන ඉන්න Br ඉවත් වෙන්න ඕනේ ඊට යාබද හයිඩ්‍රජන් එක. හරි. එතකොට ඒක ඉවත් වීමේ ප්‍රතික්‍රියාව එලිමිනේෂන් එකක් කියලා කියනවා. එතකොට මෙතන Br උයි මෙතන H කෙනෙකුයි අයින් වෙනවා. එතකොට මෙතන දිත්ත බන්ධනයක් එන්න ඕන. එතකොට මේ ඇවිල්ලා ඉවත් වීමේ ප්‍රතික්‍රියාව එලිමිනේෂන්. කියමු ඉවත් වීම කියලා විචරණය කියලා කියන්නත් පුළුවන්. ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? ඔන්න A ගෙන් B එනවා. ඊට පස්සේ පොතේ B ට Br ට එදුවම C එනවා. හරි. එතකොට Br ට දැම්මම C එනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ තියෙන පොතේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව මේක ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. එතකොට Br දෙකක් වදිනවා. ඔන්න මේ Br දෙකක් වදිනවා. හරිනේ. ඊට පස්සේ නැවතත් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේකට මොකක් කරන්න කියලාද කියන්නේ? ඊට පස්සේ කියන්නේ පොතේ C මධ්‍යසාරයේ KOH දැම්මහම මේකට මධ්‍යසාරයේ KOH දාන්න. එතකොට අපි දන්නවා මෙතන Br එක H එකයි මෙතන Br එක H එකයි ඉවත් වෙලා ත්‍රිත්ව බන්ධනයක් සෑදෙනවා. නැවත ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් විචරණය වෙන්නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? D ට දානවා HCSO4 තරංග සල්ෆියුරේට් චලය. සෙල්සියස් අංශක 60. හරිද? ඒ කියන්නේ සජලණය වීමක් තමයි පොතේ මෙතන වෙලා තියෙන්නේ. ඒක සජලණය වෙනවා කියලා කියන්නේ ජලාණුවක් වදිනවා. එතකොට ජලාණුව වදිනකොට H එකයි OH එකයි වදිනවා. අපි දන්නවා කෙලවර H එකට කීටෝන් එකක් එන්න ඕනේ. මේක ඇල්කයින් වල අති ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවක්. සජලණය වීම. මෙතන සජලණය. හරි. ඊට පස්සේ පොතේ මේකෙන් පස්සේ මොකද්ද කියන්නේ? ඊ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් මගින් ඔක්සිහරණය කරනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන්නත් පුළුවන්. මෙතන දාලා තියෙන සෝඩියම් බෝරෝහයිඩ්‍රේට්. ඒතර සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් එකකින් වෙන්නේ ඔක්සිහරණය. හොඳට මතක තියාගන්න මෙතනින් වෙන්නේ ඔක්සිහරණය. හරණය වුණාට පස්සේ H එකයි OH එකයි වැදලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ පොතේ මොකද කරලා තියෙන්නේ? ඊට පස්සේ ඇලුමිනියම් ඔක්සයිඩ් සමග රත් කරනවා කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් දාලා තියෙන්නේ. එතකොට OH එකයි යාබද හයිඩ්‍රජන් ඉවත් වෙලා දිත්ත බන්ධනයක් හැදෙනවා. හරිනේ. නැවතත් ඉවත් වීමේ ප්‍රතික්‍රියාව.
ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? HBr ආදේශ කරන ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ෂණ ප්‍රතික්‍රියාවක්. එතකොට H එක මෙතනට වදිනවා, Br එක මෙතනට වදිනවා. හරිනේ? ඒ තමයි දැන් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ෂණ මෙතන. ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ෂණ ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? G තරක සල්ෆියුරික් දැම්මහම පොතේ Br එක නියුක්ලියෝෆිලික ආදේශ SN2 ප්‍රතික්‍රියා මෙතන නම් SN1 වෙන්නේ. ඒ කියන්නේ පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා Br එක OH එක රිප්ලේස් වෙලා තියෙනවා. දැන් ඔය කියන කරුණු ටික තමයි ඔතනදී ඇත්තටම ගන්න වෙන්නේ. හරි? right. එතකොට A සිට I දක්වා ඔන්න ස්ට්‍රක්චර්ස් ටික ඇඳගෙන දෙනවා. එක ස්ට්‍රක්චර් එකක ලකුණු 5යි. ඒතර 5ක් 9න් 45 පාට හම්බ වෙනවා. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ? එකෙන් පස්සේ පොතේ අහලා තියෙන්නේ D හඳුනා ගැනීම සඳහා සුසු පරීක්ෂණයක් සහ නිරීක්ෂණ ලියන්න කියලා තියෙනවා. දැන් D කියන එක නේද එතකොට වෙන්නේ මෙන්න මෙයා. ඒතර මේ කෙලවර ආම්ලික හයිඩ්‍රජන් සහ සංයෝගය. ඒතර දාන්න පුළුවන් වාට මොනවද උත්තර? අපිට පුළුවන් පොතේ ඇමෝනියා සෙල් නයිට්‍රේට් එකතු කරලා සුදු අවක්ෂේපයක් එනවද බලන්න පුළුවන්. ඇමෝනියා කියුප්‍රික් ක්ලෝරයිඩ් එකතු කරලා රද්දොබුරු අවක්ෂේපයක් එනවද බලන්න පුළුවන්. එහෙම නැත්නම් සෝඩමයි NaNH2 දාලා ඇමෝනියා පිට වෙනවද කියලා බලන්න පුළුවන්. ඔය කියන කැමති එකක් බලන්න ලකුණු 3ක් හම්බ වෙනවා. ඔය පරීක්ෂණ 3 එකක් ලියන්න. හරි? ජලීය සෙල් ඇමෝනියා සෙල් නයිට්‍රේට් දාන්න පුළුවන්. සුදු අවක්ෂේපයක් වෙනවද බලන්න පුළුවන්. නැත්නම් ඇමෝනියා කියුප්‍රික් ක්ලෝරයිඩ් දාලා රද්දොබුරු අවක්ෂේපය පරීක්ෂා කරන්න පුළුවන්. නැත්නම් සෝඩමයි NaNH2 දාලා ඇමෝනියා පිට වෙන නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර කෙලවර හයිඩ්‍රජන් සහිත සංයෝගයක් අඳුරගන්න එහෙමයි. මේ කැමති තුනෙන් කැමති එකක් ලියන්න. ලකුණු 3ක් හම්බ වෙනවා. ඊළඟ මොකක්ද අහන්නේ? C ප්‍රකාශ සමායකතාවය දක්වනවා කියලා අහන්න. බලන්න පුතේ. ඊළඟ අහලා තියෙන්නේ C ප්‍රකාශ සමායකතාවය දක්වයිද? C කියන්නේ කවුද? C කියන්නේ මෙයා. ඒතර මෙයාගේ මෙන්න මෙතන තියෙනවා කයිරල් කේන්ද්‍රයක්. මේ බලන්න. Br ඉන්නවා, H ඉන්නවා, මේක වෙන ගෲප් එකක්, මේක වෙන ගෲප් එකක්. කාණ්ඩ හතර අසමානයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රකාශ සමායකතාවය දක්වන ලකුණු තුනයි. ඔව් කියලා ලියන්න. ඊළඟට F වල ප්‍රකාශ සමායක අඳින්නලු. මේ බලන්න පුතේ. main F කල කයිරල් කේන්ද්‍රයක් තියෙනවා. ඒතර යාවම විහිදුවල ඇන්දොත් මේ තියෙන්නේ වස්තුව මේ තියෙන දර්පණ ප්‍රතිබිම්බය. ඒතර ප්‍රකාශ සක්‍රිය කේන්ද්‍රය තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන ප්‍රකාශ සක්‍රිය කේන්ද්‍රය. ඒතර මේ තියෙන මේක කණ්ණාඩියෙන් පේන විදිහ. ඒතර කණ්ණාඩියෙන් පේන මේ CH මේ පැත්තට ලියන්න. ඒතර මේ පැත්තේ කෙලවරේ තිබිච්ච එක නේ මේ පැත්තේ කෙලවරට එන්න ඕන. මෙයා කණ්ණාඩියෙන් පේන විදිහට අඳින්න. එහෙම ඇන්දොත් දර්පණ ප්‍රතිබිම්බයට එකට ලකුණු 3 ගානේ ලකුණු 2ක් හම්බ වෙනවා. තුන්ගණක් දෙකෙන් පොතේ එතකොට 6ක් ලකුණු හම්බ වෙලා තියෙනවා. හරිද? right. අන්න එහෙමයි මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ. අපි යමු මේකේ අවසන් කොටස සාකච්ඡා කරන්න. ඒක කියලා තියෙන පොතේ මෞලික ස්කන්ධය අණු 3ක් වෙනවලු x කියලා කාබනික සංයෝගයක් තියෙනවලු. ඒක ආම්ලික KMnO4 දානවලු. ඔක්සිකරණය කරාම A හබ් වෙනවලු. ඒට සාන් සල්ෆියුරික් කියන පොතේ නයිට්‍රෝකරණය. දැන් නයිට්‍රෝකරණය වෙනවා කියන්නේ අනිවාර්යෙන් බෙන්සීන් රින් එකක් නේ. ඒතර බෙන්සීන් රින් එකකට ඔක්සිකරණය වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම R ගෲප් එකක් තියෙනවා. ඒතර සාපේක්ෂ මෞලික ස්කන්ධය අණු 3කට ගැලපෙන්න මෙතිල් බෙන්සීන් ඔකට හරියනවා. බෙන්සීන් ඇදලා බෙන්සීන් කොටසට CH3 කොටසක් සම්බන්ධ කරනවා ඔය කියන කතාව හරියනවා. එනිසා මෞලික ස්කන්ධය අණු 3 ග්‍රෑම් මෞලයට හරියන්න ඕන නිසා මේක මෙතිල් බෙන්සීන්ට හරියනවා. මොකද දෙවෙනි ස්ටෙප් එකට එනකොටම තෝරගන්න පුළුවන් මේක මේ ඇරෝමැටික් වලයක් හා සම්බන්ධ බව. එතකොට දැන් X කියලා කාබනික සංයෝගයක් තියෙනවා. ආම්ලික KMnO4 දානවා. එතකොට අපි දන්නවා CH3 කොටස කාබොක්සිලික් වලට ඔක්සිකරණය වෙනවා. එතකොට මේක තමයි කැපිටල් A. A සංයෝගයට සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රේට් දානවා කියන්නේ මොකද්ද? නයිට්‍රෝකරණය. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. එතකොට NO2 කාණ්ඩයේ මිටා ස්ථානයේ වදිනවා. ඊළඟට තින් සාන්ද්‍ර HCl දැම්මම මොකද වෙනවද පුතේ? NO2 එක NH2 වෙනවා. NO2 එක ඇනිලීන් වෙනවා. හැබැයි පොතේ මතක තියාගන්න මේකේ මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලික නම් මෙතන ඔයාට NH2 ලියන්න බෑ. දැන් NH2 ඔයා මෙහෙම ලිව්වොත් වෙන්නේ මාධ්‍යයේ ඉන්න ඇසිඩ්ස් H+. ඒතර මේ ලෝන් පෙයාගෙන් මේ H+ එක ගන්නවා. ගත්තාම මෙන්න NH3+ එනවා. ඒතර මේක අයනික බන්ධනයක් NH3+ Cl- විදිහට ලියන්න ඕන. ඔයා දැන් ඇනිලින් වලට කොහොම වෙන්නේ? ඒ නිසා NO2 NH2 වෙනවා කියන එක හරියි. ප්‍රශ්නේ තියෙන්නේ තින් සාන්ද්‍ර HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් NO2 NH2 වලට හැරෙව්වට මාධ්‍ය ආම්ලිකයි. ආම්ලිකයි නම් එතන NH2 වල ලෝන් පෙයාගෙන් H+ ගන්න ඕන. එතන NH3+ තමයි තියෙන්න ඕන. ඒක තේරුම් ගන්න එක වැදගත්. ඊළඟට C නම් තවත් සංයෝගයක් දුන්නලු. හරි. C හරි.
ඊට පස්සේ C සංයෝගයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් පොතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට මෙයාට ඉන්න බෑ. ඇයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ගමන් මේ මෙතන තියෙන NH3+ කියන පොතේ මෙන්න මෙහෙමනේ. දැන් මෙහෙමනේ මෙතන රින් එකට සම්බන්ධයි. ඒතර මෙතන පොසිටිව් එකක් තියෙනවා. ඒතරම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ගමන් OH- මෙන්න මේ හයිඩ්‍රජන ගන්නවා. ගත්ත ගමන් පොතේ ඇනිලින් වෙනවා. ඒතකොට D ප්‍රොඩක්ට් එක වෙනකොට මෙයා NH2 වෙන්න ඕන මුලින්. මේකට භස්මයක් දාපු ගමන් මේකට හැරෙනවා. NH2 වලට හැරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ C සංයෝගයට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දුවට පස්සේ අලුතෙන් C7H8O2N කියන අණුක සූත්‍රයේ සහ සංයෝගයක් ලබා දුන්නා. හරි right. දැන් එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් විදියට එකතු කරලා තියෙන්නේ. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් විදියට එකතු කරාට පස්සේ දැන් ඔයාලට තේරෙනවා NH3+ ඉන්න බෑ. එතකොට දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇනිලින් කරාට පස්සේ ඒකට දානවා NNO2HCl. දැන් ඔබ දන්නවා ඇනිලින් සහිත සංයෝගයක් නම් දැන් මෙතන කාබොක්සිලික් ඇසිඩ් තියෙන්නේ. මෙතන තියෙන NH2 පොතේ. මෙයාට අපි දාලා තියෙන්නේ කවුද? දැන් මෙයාට දාලා තියෙන්නේ NNO2HCl. ඒ කියන්නේ HNO2 දාලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවා ඇනිලින් කොටස සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වයකදී පීනෝල් බවට පත් වෙනවා. මේක විශේෂයෙන්ම උෂ්ණත්වය සඳහන් කරලා නැහැ. ඒ උෂ්ණත්වය සඳහන් කරලා නැති නිසා ඩයසෝනියම් හැදෙනවා කියලා ගන්න බෑ. හරි ඒතර ගන්න වෙන්නේ පීනෝල් හැදෙනවා කියලා තමයි. උෂ්ණත්වය සඳහන් කරලා නැහැ. සාමාන්‍ය උෂ්ණත්වය දැම්මොත් අනිවාර්යයෙන් හැදෙන්නේ පීනෝල්. right? හරි ඒ නිසා D සංයෝගය OH එන්න ඕනේ. ඊට පස්සේ D සංයෝගයට එකතු කරලා තියෙනවා පොතේ ඩයසෝනියම් සෝල්ට්. D සංයෝගයට ඩයසෝනියම් සෝල්ට් එකතු කරලා තියෙනවා. එතකොට දැන් ඔන්න ඩයිස් හැදීමේ ප්‍රතික්‍රියාව. දැන් පොතේ එතකොට වෙලා තියෙන්නේ දැන් මෙතන තේරුම් ගන්න ඕන ඔයා මෙන්න මෙතන OH එක තියෙනවා මෙන්න මේ ස්ථානේ කාබොක්සිලික් තියෙනවා මේ ස්ථානේ. එතකොට OH කියන්නේ ඉතා ප්‍රබල ඔතපරා අමුකාරකයක්. එතකොට මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් කාබොක්සිලික් ඇසිඩ් එක මෙයා මෙටා අමුකාරකයක් වෙනවා. හරි? මම මේක මේ විදිහට අඳින්න. මෙහෙම අඳින්නම්කෝ. මෙයා COH මෙතන NO2 OH. OH පැරාස්ථානය කියන්නේ මෙතන. පැරාස්ථානයේ හයිඩ්‍රජන් තමයි ඉවත් වෙන්න ඕනේ. ඩයසෝනියම් සමග ප්‍රතික්‍රියා කරනකොට N2Cl. මෙන්න මෙහෙම තියෙන්නේ. ඒතර මෙතන Cl ඉවත් වෙන්නේ ප්‍රබල ඕතපරා සක්‍රියකයක් මෙයා. එතකොට මෙයාගේ පැරාස්ථානයේ හයිඩ්‍රජන් මෙතන Cl එක ඉවත් වෙනවා. එහෙම ඉවත් වුණාම මොකද වෙන්නේ පුතේ? මම මේ රින් එක මෙහෙම අදින්න. මෙතන ඉන්න නයිට්‍රජන් ඩබල් බොන්ඩ් එකක් හදා ගන්නවා මෙන්න මෙතනත් එක්ක. එතකොට යාගේ හරියටම පැරාස්ථානයේ OH ඕත ස්ථානයේ කාබොක්සිලික් ඇසිඩ් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මේ විවය තමයි එන්න ඕනේ. මේකම අනිත් පැත්ත. ඒක තමයි E සංයෝගයේ සෑදීමට ප්‍රතික්‍රියාව. ඊළඟ මොකද්ද කියලා තියෙන්නේ? E සංයෝගයේ රතු පාට මේක ඩයි එකක් නේ පුතේ. නේද? ඩයි සාධන රතු පාට. රතු පාට අවක්ෂේපයක් තමයි මෙතනින් හම්බෙලා තියෙන්නේ. ඊළඟට B සංයෝගය. B කියන්නේ මෙයා. මේ සංයෝගය නැවතත් නයිට්‍රෝකරණය කරලා තියෙනවා සාන්දනයිට්. එතකොට පුතේ මෙයත් මෙටායමකාරකයක් මෙයත් මෙටායමකාරක. ඒතර ගැළපෙන තැන තමයි මෙතන. ප්‍රේම ස්ථානයේ නැවත NO2 එකක් වදින්න ඕනේ. එතකොට හම්බ වෙනවා F කියන එක කෙනා. F කියන එක කෙනාට ඉන්සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියා කරාම NO2 දෙක පුතේ NH2 වෙන්න ඕනේ. හැබැයි මෙතනදී ඉන්සාන්ද්‍ර HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන නිසා කාබොක්සිලික් වල හයිඩ්‍රජන් එක OH- එක ප්‍රතික්‍රියා කරලා COO- Na+ දෙක තමයි එන්න ඕනේ. හරියටම ලියන්න ඕනේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. හරිද? මේවම තියෙන්න ඕනේ නැත්නම් ලකුණු නැහැ. හරි ප්‍රතික්‍රියාවට G කියන සංයෝගය ලබා දුන්නලු. හරි. මේව තමයි සංයෝග ටික එතකොට එන්න ඕනේ කියලා මතක තියාගන්න. එතකොට පුතේ උතන අපි ලකුණු දෙනකොට එකකට ලකුණු 5 ගානේ ලකුණු 5ක් 7 තමයි හම්බෙන්නේ. ඒතර 1 2 3 4 5 6 7යි. එතකොට එකකට 5 ගානේ 5ක් 7න් ලකුණු 35ක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. හරි. එතකොට A සිට G දක්වා සංයෝග හරියටම හඳුනා ගැනීමට ලකුණු හම්බෙන්නේ එහෙමයි. ඊළඟට මේකේ අහලා තියෙන්නේ ඊළඟ පොතේ මේකේ අවසාන ප්‍රශ්නයේ ප්‍රතික්‍රියාව මොන ප්‍රතික්‍රියාවක්ද කියලා අහලා තියෙන්නේ. මේවා බඩේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. හරිනේ. මේ ප්‍රතික්‍රියා අපිට මේ ප්‍රතික්‍රියා අපි අඳුරගන්නේ මේ සියලුම ප්‍රතික්‍රියා අපි අඳුරගන්නේ බෙන්සීන් ප්‍රතික්‍රියාව විදියට. ඒතර මේවා ඔක්කොම ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වෙනවා. හරි.
ඔය දෙවෙනි විභාග රචනා ප්‍රශ්න පත්‍රය දෙවෙනි පේපර් එකේ විභාග රචනා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය.